අදත් අපි කතා වුණේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ මේ පරණ අහලා තියෙන ප්‍රශ්න කතා කරමු කියලා. අද කතා කරාම ඉතින් අවුරුදු 10 විතර ඒවා හරි. එහෙනම් අඩු පැත්තේ ඉඳලා එමු 2011 කියන්නේ ඉරිගහන එකක් කියලා තේරෙනවද? මෙච්චර ලොකු ලක්කක් යන්නේ නැහැ නේ. ක්ලියර් ප්‍රශ්නෙට 2011 පෙරලා ගන්නකො. ප්‍රශ්නේ තියනවද? හැමෝටම තියෙන අත උසන් 2011 सेनुजने सब मेरी मनता पेपर्स पता करते हैं नद्द सेनुज पेपर्स पता करते हैं नद्द सब मेरी मनता पेपर्स पता करते हैं नद्द कुत्ते दाम තියෙනවා ටීචර්. එහෙනම් 2011 පෙරලා ගන්නකො. 2011 27 දැන් අඳිමු බලන්න ට්‍රාන්සිස්ටරේ තියෙන 2011 27 දාලා තියෙන ට්‍රාන්සිස්ටරේ අඳින්න බලන්න සටහන් පොතේ අද දවසේමත් කරන්නේ ප්‍රශ්න දාලා තියෙන ට්‍රාන්සිස්ටරේ අඳ ගන්න පොතේ ඊතලේ තමයි බලන්න ඕනේ. මම ලකුණු කරලා තියෙනවා. 2011 අච්චේ පේපර්ස් පතා ගත්තද පුතේ? ඔව් ටීචර්. 2011 පෙරලා ගන්න. මෙන්න මේම ට්‍රාන්සිස්ටර් එකක් දාලා තියෙනවා ඉරි ගහන එකේ. 26 නේ. 2011 26. මෙහෙම ට්‍රාන්සිස්ටර් එකක් දාලා තියෙනවා. ඉතින් 26 නේ. 26 නෙමෙයි ටීචර්. 25 ට්‍රාන්සිස්ටර් එකේ කීයක් තියෙන්නේ? 25 25ද? ඔව් ටීචර්. එහෙනම් 25 කියමු. 2011 25. ඔව්. එතකොට මෙහෙම ට්‍රාන්සිස්ටරේ තියෙනවා. ඊතලයේ තියෙනවා. උත්තර හතරක් තියෙනවා. ඉස්සෙල්ලම බේර ගන්න මේක NPN ද PNP ද කියලා. NPN. NPN. එහෙනම් උත්තර කීයක් අයින් වෙලා යනවද? කොයි උත්තර දෙකද අයින් වෙන්නේ? පළවෙනි එක. කොයි උත්තර දෙකද අපි ගණන් ගන්න ඕනේ නැත්තේ? එක. මේ ට්‍රාන්සිස්ටරේ මොකක්ද જાතිය? NPN. මේ ට්‍රාන්සිස්ටරේ මොකක්ද જાතිය? NPN. NPN. එහෙනම් අපි ගණන් ගන්න ඕනේ නැත්තේ උත්තර මොනවද? 3 4. 3යි 4යි. ඇයි 3යි 4යි ගණන් නොගන්නේ?
ඇයි 3යි 4යි ගණන් නොගන්නේ කියන්නේ? මේ ගණන් නොකරේ. ඇයි 3යි 4යි ගණන් නොගන්නේ? අපි ඒකට අපිට ඕනෙම නෑ ඒක. මොකෝ ඒ? මොකද සාහිල එහෙම කියන්නේ? ඒ 3යි 4යි 1යි 4යි උත්තර 4 කොහොමද තියෙන්නේ? උත්තර 4 කියවන්න බලන්න. මේ PNP වර්ගයට ඇත්තේ මෙහි වයග්‍රේට සැපිය යුත්තේ ධන විභවයකි. මෙහි පාදම අභ්‍යන්තර පරිපථයේදී n වර්ගයේ අර්ධ සන්නායකයකට සම්බන්ධ වේ. මෙහි වයග්‍රේ විමෝචකය වේ. 2000 කීයද ඔය? 11 ටීචර්. 11 රේ. අයෝ ඒකනේ 2011 ඒ මම අවුරුදු වරක් දාගෙනනේ 2011 25 නේ ඔව් ටීචර්. ඒකනේ මම මේ අවුලක් දාගෙනනේ හරි 25 2011 25 ප්‍රශ්නේ 2011 25 හරි හරි කියවගන්න උත්තරේ තෝරන්න 2011 25 මෙය PNP වර්ගයට අයත්ය මොකද කියන්නේ වැරදි. ඒක වැරදි මේ PNP වර්ගයට අයත්ය කියන එක වැරදි මෙහි y අග්‍රයට සැපයිය යුත්තේ ධන විභවය හරි. මොකද ඒකට කියන්නේ මෙහි y අක්ෂයට සැපයිය යුත්තේ ධන විභවය මොකද ඒකට කියන්නේ මම මේකට කරන්ට් එක දීලා බලමුකෝ y අක්ෂයේ මෙතන මේ x y z එහෙමනේ දීලා තියෙන්නේ නේද එතන y අක්ෂයේ සැපිය යුත්තේ පළවෙනි එක අපි සම්පූර්ණයෙන් අයින් කරා මොකද මේක NPN ට්‍රාන්සිස්ටරයක් ඒ නිසා පළවෙනි උත්තරේ වැරදි දෙවැනියට කියනවා මේ y අග්‍රයට සැපිය යුත්තේ ධන විභාවයකි එහෙමද මේ ඊතලයේ සැලකිල්ලටනේ අපි ගන්නෙ මේ ඊතලයේ සැලකිල්ලට ගන්නෙ අපි සැලකිල්ලට ගත්තාම මෙතෙන්ට ධන දෙන්න ඕනේ හරිද ඔව්නේ අය හරි කියන්නේ මෙහෙම ඇවිල්ලා මෙහෙමනේ යන්නේ ඔව්. එතකොට ධන විභාවයක් සැපෙයි කියන එක හරි දෙක හරි තුන මොකද කියන්නේ මෙහි පාදම කියන්නේ මේ x අභ්‍යන්තර පරිපථයේදී n වර්ගයේ අර්ධ සන්නායකයකට සම්බන්ධ වෙයි මොකද කියන්නේ n වර්ගයේ අර්ධ සන්නායකයකට සම්බන්ධ වෙයි මේ කොහෙත්ම අදාළ නැති කතාවක් මෙහි y අග්‍රය විමෝචකය වේ y විමෝචකයද වැරදි. y මොකද්ද සංග්‍රාහක. y සංග්‍රාහකය එහෙනම් උත්තරේ කොයි එකද දෙක. දෙක මෙහි y අග්‍රයට සැපිය යුත්තේ ධන ධාරාවක කියන එක හරි. එහෙනම් 2011 25ට උත්තරේ 2. හරිනේ? හරි. අපි යනවා ඊළඟ එකට. ඊළඟ එක කීයද මං එව්වේ 2012 නේ? ඊට ඒකේ යට තව එකක් තියෙන 27. ඒකේ 27 තියෙනවානේ. ඔව්. ඒකේ අපෝ බලන්නකො මේ සේතු පරිපථය නැති තැනක් තියෙයිද කියලා.
හේතු පරිපතේ හැමතිස්සෙම අහනවා. දැන් බලන්න 27. ඒකෙම 27. 2011 27 ආපහු. ප්‍රශ්න දෙකක් තියෙනවා එතන. 27 බලන්න මොකද්ද කියන්නේ? සේතු පරිපතේ තියෙනවා. මොකක්ද අර නිකන් කොටුව වගේ තියෙන්නේ මොකද? මොකක්ද ඒ තියෙන්නේ? කන්ඩෙන්සරේ. හරි. සේතු පරිපතේට කන්ඩෙන්සරයක් දාලා තියෙනවා. කන්ඩෙන්සරේ දාන්නේ මොකටද? කන්ඩෙන්සරේ දාන්නේ මොකටද? බීකුව අඩු කරගන්න. එතකොට තියෙන එක මම මේ අඳින ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න පත්‍ර නැති අය ඉන්නවද දන්නේ. තාමත් නැත්තම් නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඈ. ප්‍රශ්න පත්‍ර පොතක් ගන්න රුපියල් 300ක් වගේ වෙන්නේ. ආමදිය. දැන් මොකද්ද ඊට පස්සේ තියෙන්නේ ඒකේ මෙතනින් මෙහෙමලා මේ තියෙන කන්ඩෙන්සරයක්. මේ කැලක් මෙතනින් වන්දිනවද? නෝකල උසට. මේ තියෙන සේතු පරිපත. දැන් මොකද කියන්නේ? රූපේ දැක්වෙන ඍජුකාරක පරිපතේ. ඍජුකාරක පරිපතේ කියන්නේ සේතු පරිපතේ. හරි? ලැබෙන ප්‍රතිදානය කියන්නේ අවුට්පුට් එක. නිවැරදිව නිරූපණය වන්නේ කුමන ප්‍රස්තාරයෙන්ද? කොයි එකෙන්ද? පළවෙනි එක හරිද? අපි එක එක යන්. පළවෙනි එක හරිද? වැරදි. පළවෙනි එකේ තියෙන්නේ පළවෙනි උත්තරේ තියෙන්නේ මෙහෙම. මෙහෙම එන්නේ මොකක් නොදැම්මොත්ද? මෙහෙම එන්නේ මොකක් නොදැම්මොත්ද? මෙහෙම එන්නේ මොකක් නොදැම්මහමද? නිකන් මෙහෙම බීක්කුව මෙහෙම තියෙන්නේ මොකක් නොදැම්මහමද? බලන්න ඉතින් එහා පැත්තෙන් බලන්න. මෙහෙම එන්නේ මොකක් නැති වුණාමද මෙහෙම එන්නේ? දාරිද්‍රකයක් නැති වුණා. දාරිද්‍රකය දැම්මහම මොකද වෙන්නේ? මේ ගතිය අඩු වෙනවා. මේ බීක්කුව ඔන්නෝම වෙනවා. මේක අඩු වෙගෙන යනවා. මෙහෙම වෙනවා. අය අඩු වෙනකොට දාරිද්‍රකයේ විදුලිධාරාව සපයනවනේ. එතකොට පළවෙනි එක වැරදි මොකද? පළවෙනි එක හරි මෙන්න මෙහෙමනම් පොඩ්ඩක් මම කියන්නේ මෙන්න මේක නැත්තම් හරි. මේ මොකක්ද ඒලා සංකේතය මකපු එක? දාරිද්‍රකය. මෙන්න මෙහෙමනම් දාරිද්‍රකය නැත්තම්. දාරිද්‍රකය නැතුව මෙන්න මෙතන තියෙන්නේ නිකන් බල්බ් එකක් නම්. එහෙම නැත්තම් මේ පැත්තට තියන LED එකක් තිබ්බොත් පත් වෙනවනේ. LED එකක් තිබුණා පත් වෙනවා. මේ LED එකක් තියෙනවා කියලා. එතකොට අන්න එහෙමනම් මෙන්න මෙහෙම එනවා. හැබැයි මෙතෙන්ට දාරිද්‍රකයක් දාලා. පළවෙනි උත්තරේ වැරදි මොකෝ මෙතෙන්ට දාරිද්‍රකයක් දාලා නිසා. මේක මෙහෙම තිබ්බනම් පළවෙනි උත්තරේ හරි. දැන් දාරිද්‍රකයක් දාලා මේ දාරිද්‍රකයේ සංකේතය. දෙවෙනි උත්තරේ මොකද්ද කියන්නේ? එකක් ඇර එකක්. එකක් ඇර එකක්. මෙහෙම වෙන්නේ මොකක්ද අම්මා? එකක් ඇර එකක් කියන්නේ. එකක් ඇර එකක් කියන්නේ මොකක්ද අම්මා? ඩයෝඩ්. එක ඩයෝඩ් එකක් දැම්මහම ප්‍රත්‍යාවර්ත ධාරාවේ ඩයෝඩ් එක හරහා යන්නේ එක පැත්තයිනේ. එතකොට එක පැත්තක් යන නිසා මේ ප්‍රස්ථාරය අපි ඇදලා තියෙන්නේ. මේකට අපි කිව්වා අර්ධ තරංග ඍජුකරණය කියලා. එක ඩයෝඩ් එකක් දාන එක. එතකොට එක ඩයෝඩ් එකක් දැම්මොත්
එක පැත්තක් විතරක් යන හින්දා මේ විදිහේ ප්‍රස්ථාරයක් එනවා. හරි. තුන්වෙනි එක මොකද වෙලා තියෙන්නේ? හරි හරි. තුන්වෙනි එක තමයි උත්තරේ. 4. 4ත් වැරදි. එතකොට අපි මේවට දැන් ලියාගමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් අපි යන් සටහන් පොතට මේක ඇඳගන්න. මේක ඇඳගන්න සටහන් පොතට යන්න. කොහොම නිකන් උත්තරේ විතරක් කියා දීලා වැඩක් නැහැ නේ. හේතු කියන්න එපා ඔක්කොටම. උත්තරේ විතරක් අපිට වැඩක් නැහැ. දැන් ඇඳගන්න මේ සර්කිට් එකයි ඇඳගන්න මේ පළවෙනි උත්තරේ. උත්තරේටම යන්න. පළවෙනි එක මෙන්න මෙහෙම තියෙනවා. හරි. මේ පැත්ත වෝල්ටේජ් එක. විභවාන්තරය. මේ දාලා තියෙන ට්‍රාන්ස්ෆෝමරේ සංකේතය මෙන්න දාලා තියෙන්නේ. මේ ට්‍රාන්ස්ෆෝමරේ සංකේතය. අපිට ඒක අදාළ කරගන්න එච්චර. දැන් බලමු. මෙතන. මේක යටින් අපි ලියනවා මේ ප්‍රස්ථාරය මොකක්ද කියලා. මොකද්ද මේ ප්‍රස්ථාරය ලියන්න එක කියන්නේ? ලියන්න එකක් කියන්නේ මෙතන ගලපලා මොකක් නොදා තියෙනකොටද මේ ධාරිත්‍ර කියනවා. එහෙනම් මෙතෙන්ට ලියමු. මෙතන මේ කියන්නේ මොන ධාරාවද? මෙහෙම යනවා කියලා කියන්නේ. මෙහෙම එන්නේ මොන ධාරාවද? AC ද DC ද? DC. මේක AC. AC කියන්නේ ප්‍රත්‍යවර්ත ධාරාව. එතකොට මේ ධාරාව මොකද්ද? දැන් තේරුම් ගන්න ඕනේ. ප්‍රත්‍යවර්ත ධාරාවක් සේතු පරිපථය හරහා ගමන් කිරීමේදී ලැබෙන ප්‍රස්ථාර. ඇයි? කෑලි දෙකම හරවනවා. උඩ කෑල්ලක් හරවනවා, යට කෑල්ලක් හරවනවා. උඩ කෑල්ලක් හරවනවා, යට කෑල්ලක් හරවනවා. එතකොට මෙතෙන්ට අපි මොකද්ද ලියන්නේ? මේ ප්‍රස්ථාරයේ මොකක් නිසා ලැබෙන එකක්ද මේ කියලා ලියන්නේ. යටින් ලියාගමු. එතකොට ප්‍රත්‍යවර්ත ධාරාවක් වෙන්න ඕනේ. මොකද ප්‍රත්‍යවර්ත ධාරාව කියන්නේ මෙහෙම එකක් වෙන්න ඕනේ. මේකෙන් ප්‍රත්‍යවර්ත ධාරාවේ සංකේතය. එතකොට මෙතෙන්ට ලියන්නේ මේ කන්ඩෙන්සරේ නැත්තම් මෙන්න මෙහෙම තමයි එන්නේ. යටින් ලියාගමු මෙතනින් ලියන්නේ. හොඳට ඉර කඩ තුල ලියාගන්න ඉලෙක්ට්‍රොනික විද්‍යාව කවදාවත් සාකච්ඡා කරන්න බලදී. වෙලා නැහැ. යටින් ලියන්න මෙතන ලියන්න. ප්‍රත්‍යවර්ත ධාරාවක් මේකට මොකද කියන්නේ මේ අලුව කැටේට? හේතු පරිපථය. ප්‍රත්‍යවර්ත ධාරාවක් සේතු පරිපථය හරහා ගමන් කිරීමේදී ප්‍රත්‍යවර්ත ධාරාවක් සේතු පරිපථය හරහා ගමන් කිරීමේදී ලැබෙන ධාරාවේ ප්‍රස්ථාරය. ලැබෙන වෝල්ටීයතාවයේ ප්‍රස්ථාරය. ධාරාව නෙවෙයි. විහිළු දාලා තියෙන ලැබෙන වෝල්ටීයතාවයේ ප්‍රස්ථාරය. දැන් ඒක හරි. මේවා හැමදාම තියෙනවා. දැන් පේනවනේ. අවුරුදු 10ක් කතා කරනකොට 10ම තියෙනවා. දැන් ඒක හරි. එතන මේ අපි කතා කරන ප්‍රශ්න පත්‍රයේ 2011 O level 27 2011 O level 27 වෙනි ඉරිගහන ප්‍රශ්න මේ කතා කරන්නේ. එතකොට ඒක හරි. දැන් දෙවණියට එතන තියෙන උත්තරේ. දෙවණියට තියෙන උත්තරේ මෙන්න මේක. මෙහෙම එකක් එන්නේ කොතෙන්ද 10? මෙහෙම එකක් එන්නේ මොකේදද?
එක ඩයෝඩ් එකක් ප්‍රත්‍යවර්ත නෙමෙයි. ධාරාව මොකක් කරා යවුවාම මෙතනින් අඳින්න. ප්‍රත්‍යවර්ත ධාරාව ඩයෝඩ් තනි එක ඩයෝඩ් එකක් කරා යවුවාම ඕකට අපි කියනවා මොකක් කියලාද? අර්ධ තරංග ඍජුකරණය. මතකද අර්ධ තරංග ඍජුකරණය? එහෙනම් මෙතන ලියාගමු යටි මෙතන ලියාගමු. මේ අර්ධය යන්නේ. ඇයි අර ඩයෝඩ් එක වන් වේනේ. ඒ නිසා මේ කෑල්ල යන්නේ නැහැ. මේ ප්‍රස්ථාරය මොකක් නිසා ලැබෙන්නක්ද කියලා ලියන්න. ප්‍රත්‍යවර්ත ධාරාවක් එකයි මෙතන මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් තනි ඩයෝඩයක් කරහා ප්‍රත්‍යවර්ත ධාරාවක් තනි ඩයෝඩයක් කරහා ප්‍රත්‍යවර්ත ධාරාවක් තනි ඩයෝඩයක් කරහා මෙතන ලියන්න ගමන් කිරීමේදී ලැබෙන ප්‍රස්ථාරය ප්‍රත්‍යවර්ත ධාරාවක් තනි එක් ඩයෝඩයක් කරහා ගමන් කිරීමේදී ලැබෙන ප්‍රස්ථාරය මේක අපි කතා කරලා තියෙන මේක ඔයගොල්ලෝ පොතේ ඇඳලා තියෙනවා වරහලට ලියන්න අපි ඒකට කියන්නේ අර්ධ තරංග ඍජුකරණය අර්ධ තරංග කියන්නේ ඩයෝඩ් එකක් දැම්මා. අර්ධ තරංග ඍජුකරණයේදී ලැබෙන ප්‍රස්ථාරය. දැන් අපි යනවා තුන්වෙනි උත්තරේට. තුන්වෙනි උත්තරේ අඳගන්න මෙන්න මෙහෙම තියෙන තුන්වෙනි උත්තරේ. මෙතනත් මෙහෙම තියෙනවා. තිබිලා එහෙම තිබිලා ආයෙ තියෙන කඩේ මේ කෑල්ල එන්නේ මොකද මේ කෑල්ල එන්නේ මේ කෑල්ල එන්නේ මොකද මම පාඩක කෑල්ල එන්නේ මොකෙන්ද හේතු පරිපතේ තමයි. මොකක්ද උපකරණය ධාරිත්‍ය. දාරිත්‍යකේ තමයි මේ අඩු වෙනකොට අල්ලලා දෙන්නේ. මෙතන කරන්ට් එක අඩු වෙනකොට දාරිත්‍යකේ charge වෙලා එකෙන් ආරෝපණ උදාහරණය. එතකොට මේක තමයි ඇත්තම උත්තරේ. ඇයි මේ දාරිත්‍යකයක් දාලානේ. එතකොට තුන්වෙනි එකට අපි මොකද්ද ලියන්නේ? තුන්වෙනි එක තමයි ඇත්තම උත්තරේ. මේක තමයි පිළිතුර වෙන්නේ. මොකද දාරිත්‍යකයක් දාලා. එතන හේතු පරිපතයෙන් එන ධාරාව මේකට කියන්නේ මොනවා කරනවා කියලාද? සුමට කරන්නේ මොකෙන්ද දාරිත්‍යකේ. දාරිත්‍යකේ මොකද කරන්නේ? මෙතෙන්දී ආරෝපණය වෙනවා. මෙයා හරහා කරන්ට් කියලානේ. ආරෝපණය වෙනවා. ආරෝපණය වෙලා මේ ධාරාව අඩු තැනදී ධාරාව මුදා හරිනවා. එතකොට මේ විදිහට එනවා ප්‍රස්ථාරය. දැන් අපි මෙතෙන්ට ලියන්න. මේකට ඉස්සෙල්ලාම ලියන්න මේක තමයි උත්තරේ පිළිතුර. පිළිතුර කියලා ලියන්නකො මේක. පිළිතුර. මේක තමයි උත්තරේ. මේක තමයි හරි උත්තරේ. මේක තමයි උත්තරේ. තුන. එතකොට යටින් අපි ලියන කතන්දරේ මොකක්ද ලියන්නේ? ප්‍රත්‍යවර්ත ධාරාවක් සේතු පරිපතය හරහා ප්‍රත්‍යවර්ත ධාරාවක් සේතු පරිපතය හරහා ගමන් කිරීමේදී ලැබෙන ධාරාව එහෙම නැත්නම් වෝල්ටීයතාව ලැබෙන ධාරාව
මේක කියන්නේ මොනවා කරනවද? සුමටනේ සුමටනය කරනවා. සුමට කරනවා කියන්නේ වැලිකඩ දාසියෙන් ඇල්ලුවම සුමට වෙන්නේ ඒ වගේ තමයි. සුමටනය කිරීම සඳහා ධාරිත්‍රකයක් යෙදූ විට ලැබෙන ප්‍රස්ථාරය ඊළඟ එක නම් අදාළ කමක් නැහැ. හැම කන්ඩෙන්සරයක් යොදන්නේ. ඒ නිසා අපි හතරවෙනි එක කතා කරන්නේ නැහැ. දැන් අපි යනවා ඊළඟ එකට. දැන් 2011 මේ ඊළඟට 2012 කීයද මම අංක එව්වේ? 2012 කීයද අංක එව්වේ? 26 2012 26 බලන්න. 2012 26 අඳ ගන්න ට්‍රාන්සිස්ටරය පොතේ. ඊතලේ බලන්න එපා. මේ පැත්තට. දැන් උත්තර 4. මොකක්ද දන්නේ මේ ට්‍රාන්සිස්ටරේ જાතිය? මොකක්ද ට්‍රාන්සිස්ටරේ જાතිය? NPN NPN. එතකොට තුන්වෙනි උත්තරේ හතරවෙනි උත්තරේ කියවන්නේ චමෝදී. ට්‍රාන්සිස්ටරයේ PNP වන අතර සංග්‍රාහකයේ සිට විමෝචකයට ධාරාව ගලයි. අනිත් එකේ ටීචර්? ඔව් හතරක් කියවන්නේ. ට්‍රාන්සිස්ටරයේ PNP වන අතර විමෝචකයේ සිට සංග්‍රාහකයට ධාරාව ගලයි. එතකොට මේ ට්‍රාන්සිස්ටරය PNP එකක්ද? නෑ. නෑනේ. මේ ට්‍රාන්සිස්ටරය NPN ට්‍රාන්සිස්ටරය. තුන්වෙනි උත්තරේ කියනවා ට්‍රාන්සිස්ටරය PNP වන අතර සංග්‍රාහකයේ සිට විමෝචකයට ධාරාව ගන්න. 4 කියනවා ට්‍රාන්සිස්ටරයේ PNP වන අතර විමෝචකයේ සිට සංග්‍රාහකයට ධාරාව ගලයි. ධාරාව කොහෙට ගැලුවත් අපිට කමක් නැහැ. මේක PNPද? නෑ. ඒ නිසා අපි තුන්වෙනි උත්තරේ ගණන් මම මේක ඉස්සෙල්ලා මම කිව්වේ. තුන්වෙනි උත්තරේ ගණන් ගන්නෙම නෑ. 4 වැඩකුත් නෑ. ඇයි වැඩක් නැත්තේ? මේ දෙකේම කියනවා ට්‍රාන්සිස්ටරේ මොකක් කියලාද? PNP PNP කියලා කියනවා. PNP නෙවෙයිනේ. මේ ට්‍රාන්සිස්ටරේ මොන ට්‍රාන්සිස්ටරයක්ද මේක? NP. හැබැයි මේකේ කියනවා ට්‍රාන්සිස්ටරේ NPN ලු. මේකෙත් කියනවා දෙවෙනි උත්තරේ ට්‍රාන්සිස්ටරේ NPN ලු. එහෙනම් මේ දෙකේ ගැටලුවක් තියෙනවා අපිට. එතන මොකද්ද කියන්නේ ට්‍රාන්සිස්ටරේ NPN? එහෙනම් 1 2 අතර තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සංග්‍රාහකයේ සිට විමෝචකයට ධාරාව ගලයි. ඔව්ද? ඔව් ටීචර්. ඔව්ද? ඔව්. එකේ කියනවා
විමෝචකයේ සිට සංග්‍රාහකයට ධාරාව ගල. එහෙම ගලන්නේ. ඊතලයේ කොහොමද තියෙන්නේ? ධාරාව ගලන්නේ ඊතලයේ තියෙන පැත්තට. මේ සංග්‍රාහකය මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙමයි යන්නේ. එහෙනම් සංග්‍රාහකයේ ඉඳලා මොකේද ධාරාව ගලන්නේ? විමෝචකයට ධාරාව ගලන්නේ. එහෙනම් ඉතින් උත්තරේ තෝරන්න. පළවෙනි එක. NPN කිය මෙන්න මේක තමයි උත්තරේ. හරි මේ ධාරාව ගණන එක තේරුම් ගන්න මේ ඊතල. හරි එතකොට සංග්‍රාහකයේ සිට විමෝචකයට ධාරාව ගන්න. ඊතලේ තියෙන හින්දා තමයි බේරගන්නේ. එතකොට 2012 26 අපි කතා කරා. ඊළඟට මම කීයේ දෙව්වේ 2012 10B. ඕ 10B. 2012 10B ප්‍රශ්නේ හොයාගන්නකො ඉමින් සැරේ 2012 10 කියන්නේ ලියන එකනේ 2012 10B ආයෙත් මොකද්ද දාලා තියෙන්නේ හේතු පරිපථය. ආයෙත් හේතු පරිපථය මේ හේතු පරිපථයෙන් තොර ඉලෙක්ට්‍රොනික විද්‍යාවක් නැති බව නේද මේකෙන් පේන්නේ හරිද? ඒක මේ ආයෙත් අහනවා හේතු පරිපථය පිටුවංකයක් කියන විදියක් නෑ ප්‍රශ්නෝත්තර පොතේ. එතකොට මේ අපි කතා කරන්නේ 2012 ලියන ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නේ B කොටස තමයි කියවන්නේ කරන්නේ. ප්‍රශ්නෝත්තර පොත් තාමත් නොගත්තා ඉන්නවද මන්ද මට එහෙම හිතෙනවා. දැන් අපි මොකක්ද ඉතින් අර කඳින එකයි තියෙන්නේ. මොකක්ද හේතු පරිපථය අඳින්න බෑනේ ආයේ. හේතු පරිපථයයි NPN ට්‍රාන්සිස්ටරේ මිස වෙන දෙයක් නැත. මේ ඔක්කොගෙම වෙන්නේ ඒක. හැබැයි කිසි අමාරුවක් නැහැ. ඉතින් මගහැරුණ නැත්නම් අමාරුවක් නැහැ. මගහැරුණා නම් අවුලක් තියෙනවා. එතකොට හේතු පරිපථය ආයෙත් දාලා තියෙනවා. ආයෙත් මේ පරිපථය කීතරයක් අඳින්නද කියනකම බෝඩ් එක. ඊට පස්සේ එතනින් මොකද කරලා තියෙන්නේ? එතනින් කෙලින්න. එතනින් කෙලින්න. මෙතන මොකද්ද? AB. කොහෙන් කරකවුවා හේතු පරිපථය තමයි වටේ කරකවන්නේ. දැන් මොනවද අහන්නේ? දැන් කියවගන්න මුළු ප්‍රශ්නෙම කියවගන්න ඉස්සෙල්ලා. මුළු ප්‍රශ්නෙම කියවන්න. කොටසින් කොටස උත්තර ලියන්න යන්න එපා. මුළු ප්‍රශ්නෙම කියවන්න හොඳයි. එතකොට දෙන්නේ සරල ධාරා බල සැපයීම. සරල ධාරා කියන්නේ මොන කරන්ට් එකද? DC. ප්‍රත්‍යවර්තද? DC. නෑ බැටරි කරන්ට් එක. මේකට දෙනවලු බැටරි කරන්ට් එක. ඉහත x y අග්‍ර වලට ඩයෝඩ සේතු පරිපථයක x y සම්බන්ධ කර සරල ධාරා සැපයීමක් නිර්මාණය කරන මේකෙන් දෙනවලු නේ? x y අග්‍රවලට x y අග්‍රවලට ඩයෝඩ සේතු පරිපථයක x y අග්‍ර සම්බන්ධ කර සරල ධාරා බල සැපයීමක් නිර්මාණය කර ඇත. නෑ සරල ධාරා බල සැපයීමක් නිර්මාණය කළා තියෙනවා. දැන් පළවෙනි කොටස. මෙහිදී ඍජුකරණය සඳහා
ඒ කියන්නේ සරල ධාරා බල සැපයුමක් හදාගෙන කියන එක. නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේකේ A සහ B වලින් එන්නේ සරල ධාරාව. හරි? එතකොට දැන් කියන්නේ මෙහිදී ඍජුකරණය සඳහා තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4ක සේතුවක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද? මේ ටික සටහන් පොතේ ලියා ගන්න ඕන නේද? මේ ටික නම් ලියා ගන්න වෙනවා නිකන් උත්තර එහෙම මෙහෙම කරලා හරියන්නේ නැති වෙනවා. එතකොට දැන් අපි කොට කරලා ලියා ගමු. මෙහෙම ලියමු. තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4 භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කියලා ලියුවනම් ඇති. තනි ඩයෝඩය වෙනුවට ඩයෝඩ 4ක ඒ කොනෙත් නෑ සුජුකාරක සේතු පරිපතෙන් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය. තනි එකක් නැතුව ඇයි අහනවා තනි එකක් නැතුව 4ක එකක් දැන් මේකනේ මේ අහන්නේ. මේදී ඍජුකරණය සඳහා තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4ක සේතුවක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද? මේ තනි ඩයෝඩය දැම්මොත් මොකද්ද වෙන්නේ? අපි ඒකට කියන්නේ මොකද්ද? අර්ධ තරංග ඍජු. අර්ධ තරංග ඍජුකරණය. සේතුව දැම්මම මොකද වෙන්නේ? පූර්ණ තරංග. පූර්ණ තරංග ඍජුකරණය. දැන් අහන ප්‍රශ්නේ බලමු. ඍජුකරණය සඳහා තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4ක සේතුවක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද? මොකද වාසිය? තනි ඩයෝඩයක් යෙදුව විට ප්‍රත්‍යාවර්ත ධාරාව මොකේද ලක් වෙන්නේ? අර්ධ තරංග ඍජුකරණයට ලක් වේ. අර්ධ තරංග ඍජුකරණයට ලක් වේ. එතකොට ඩයෝඩ 4ක් සහිත හේතු පරිපතේ යෙදුව විට ප්‍රත්‍යාවර්ත ධාරාව පූර්ණ තරංග ඍජුකරණයට ලක් වේ. ඒ කියන්නේ එක ඩයෝඩ් එකක් දැම්මොත් මෙතෙන්ට දෙන මේ ධාරාව මේ ප්‍රත්‍යාවර්ත ධාරාව එක ඩයෝඩ් එකක් දැම්මොත් ප්‍රස්ථාරයේ එන්නේ මෙහෙම මෙහෙම. ඩයෝඩ 4ක් දැම්මහම එන්නේ ඕකනේ කියන්න තියෙන්නේ. මේකට කියන්නේ අර්ධ තරංග ඍජුකරණය. මෙතෙන්දි දාන්නේ එක ඩයෝඩ් එකයි. මෙතෙන්දි දානවා ඩයෝඩ 4. දැන් මේක අපි හුඟා දවස් එකම විදිහට කතා කරා. එතකොට දැන් අපි ලියනවා මේකට උත්තරේ. මොකේදද ලියන්නේ? ඍජුකරණය සඳහා තනි ඩයෝඩයක් වෙනුවට ඩයෝඩ 4 ඩයෝඩ සේතු පරිපතේ වෙනුවට සේතු පරිපතේදී මේ ලැබෙන වාසිය ආයෙම ලියාගමු. පටන් පොතේ ලියාගමු. මොකද ආයෙ මේවා ඉතින් අත ගගා ඉන්න බෑ. ඊළඟට තව පාඩමක් තියෙනවනේ. 12 තියෙනවනේ. තනි ඩයෝඩයක් වෙනුවට සේතු පරිපතේ භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය. තනි ඩයෝඩයක් වෙනුවට සේතු පරිපතේ භාවිතා කිරීමෙන් ලැබෙන වාසිය. වාසිය ලියන්නයි යන්නේ. වාසිය ලියමු. තනි ඩයෝඩයක් යෙදුව විට ප්‍රත්‍යාවර්ත ධාරාව තනි ඩයෝඩයක් යෙදුව විට ප්‍රත්‍යාවර්ත ධාරාව තනි ඩයෝඩයක් යෙදුව විට ප්‍රත්‍යාවර්ත ධාරාව මෙන්න මෙහෙම වෙනවා. අර්ධ තරංග ඍජුකරණයට ලක් වේ. අර්ධ තරංග ඍජුකරණයට ලක් වේ. දැන් මේක ඉතින් ආයෙ චුට්ටක් ඇඳගෙන පොඩ්ඩක්. අර්ධ තරංග ඍජුකරණයට ලක් වේ. දැන් 4ක් යදුවා වෙන්නේ මොකද කියලා කියන්නේ බෑ. ඒකනේ වාසිය අහන්නේ. ඩයෝඩ 4ක සේතු පරිපතේ යෙදුව විට
ඩයෝඩ 4ක සේතු පරිපථයේ යෙදූ විට ප්‍රත්‍යාවර්ත ධාරාව පූර්ණ තරංග ඍජුකරණයට ලක් වේ. මෙන්න මෙහෙම එනවා. දැන් කැලි දෙකම හැදෙනවා. යට පැත්තේ එකක් හැදෙනවා. පූර්ණ තරංග ඍජුකරණයට ලක් වේ. මේ ප්‍රස්තාරය අදගත්තා නම් හරි. මේක එකට මේක හතරට. ඊළඟ ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 2 කියවන්නකො සයිල ප්‍රශ්නේ. එම ප්‍රතිදාන විභවය මැන බැලීම සඳහා A හා B හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කෙරේ. වෝල්ට් මීටරයේ ධනාග්‍රය සම්බන්ධ කළ යුත්තේ A හා B අතුරෙන් කුමන අග්‍රයටද? A හා B අතරින් කුමන අග්‍රයටද? දැන් මෙතන වෝල්ට් මීටරයක් ඕනේ. මෙතන ඩයෝඩ් එක සම්බන්ධ කරොත් කොහොමද සම්බන්ධ කරන්නේ? මේ විදිහටනේ. ඇයි මේ විදිහට සම්බන්ධ කරන්නේ ඩයෝඩ් එක? ධාරාව ගලා යන දිශාවෙන්. ධාරාව ගලා යන්නේ ඒ පැත්තට. ධාරාව හැමතිස්සෙම ගලාගෙන යන්නේ මේ පැත්තෙන් කොයි විදිහට ආවත් මේ පැත්තෙන් කොයි විදිහට ආවත් මෙතනින් ධාරාව යන්නේ මේ අතට. ඒකනේ අර LED වලින් අපි මේ පැත්තට තියෙන එක විතරක්වත් වෙනවා කිව්වේ. එතකොට මේකේ ධන කොයි පැත්තද නැහැ? ධන මේ පැත්ත. මේ පැත්ත ඍණනේ. එතකොට එහෙනම් වෝල්ට් මීටරේ කොහොමද සම්බන්ධ කරන්නේ? වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්න ඕනේ මෙතෙන්ට B අග්‍රයට මොන අග්‍රයද වෝල්ට් මීටරේ? ධනාග්‍රය සම්බන්ධ කරන්න. ඇයි මේ පැත්ත හැමතිස්සෙම ධන. ධාරාව කොයි පැත්තෙන් ආවත් මෙතනින් යන්නේ මේ විදිහට. එතනින් මේ පැත්තටමයි යන්නේ. මේ පැත්තෙන් කොයි පැත්තෙන් ආවත් මෙතනින් යන්නේ මේ අතට. ඒ නිසා මෙතන ධන හැමතිස්සෙම. එහෙනම් වෝල්ට් මීටරේ මොකක්ද දැන් අහන්නේ? ප්‍රතිදාන විභවය. ප්‍රතිදාන කියන්නේ මෙතන. මේක ඉන්පුට් අවුට්පුට්. ප්‍රතිදාන කියන්නේ අවුට්පුට් එක. ප්‍රදාන කියන්නේ දෙන එක. දෙන්නේ මොකද්ද? DC එකක්. DC. එතකොට ඉන්පුට් DC. අවුට්පුට් ඉන්පුට් එක AC එකක් අවුට්පුට් එක DC එකක්. හරි? එතකොට මොකද්ද කියන්නේ? ප්‍රත්‍යවර්ත ධාරාවක් මෙතන සරල ධාරාවක් බවට පත් වෙනවා. දැන් අහන්නේ මෙහි ප්‍රතිදාන විභවය මැනීම සඳහා A හා B හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කරනවා. දැන් වෝල්ට් මීටරේ තියෙනවා මේ විදිය ඇන. මේක මට කිව්වා වෝල්ට් මීටරයක් කියලා. මේක D කියන්නේ. V තිබ්බනම් වෝල්ට් මීටර. ඒතර මේක තමයි ධනාග්‍රය මේ රතු එක. එතකොට රතු එක සම්බන්ධ කරන්න ඕනේ මෙතෙන්ට ධනවලට. මෙතෙන්ට සම්බන්ධ කරන්නේ ඍණ එක. දැන් අහන්නේ මොකද්ද බලන්න. මේ විභවයේ මැන සඳහා A හා B හරහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කරේ. වෝල්ට් මීටරයේ ධනාග්‍රය සම්බන්ධ කළ යුත්තේ A හා B අතරින් කුමන අග්‍රයටද? B අග්‍රයට. ලියා ගන්න B අග්‍රයට තමයි වෝල්ට් මීටරේ ධන එක සම්බන්ධ කරන්න ඕනේ. B අග්‍රයට. ඊළඟට අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන හොඳට කියව ගන්න තුන. පරිපථයෙන් ලැබෙන ප්‍රතිදාන විභවය කිව්වේ අවුට්පුට් එක.
කාලය සමග වෙනස් වන ආකාරය පහත ප්‍රස්ථාරයේ දැක්වේ. අර බීක්කු එක මේ. බැටරියකින් ලබා ගන්නා සරල ධාරා විභවය කාලයට එදිරිව විචලනය වන ආකාරය ප්‍රස්ථාරයකින් දක්වන්න. මේ මෙතනින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් දුන්නාම මේකෙන් එන ප්‍රස්ථාරය මේකෙන් එන ධාරාව මෙහෙම එකක්ලු. ඒකේ රූපෙත් අපිට දීලා තියෙනවා. දැන් අහන්නේ මොකද්ද? සරල ධාරාව. මේක සරල ධාරාවක් නම් එන්නේ කොහොමද කියලා අහන්නේ. සරල ධාරාවක් නම් එන්නේ කොහොමද? මොකෝ කියන්නේ මේ බීක්කු දිනවා සරල ධාරාවේ? සරල ධාරාවක් නම් එන්නේ කොහොමද? ඍජු රේඛාවක්. මේක සරල ධාරාවක් නම් එන්නේ මෙන්න මෙහෙම එකක්. බීක්කුනේ. දැන් අදකන් මේ කෙලින් ඉරක් ගන්න වැඩි වුණා හැම නෙවෙයි කෙලින් ඉරක් ඈ. අක්ෂර නම් කරන්න. ඔන්න ඔහොම ඉරක් වෙනවා සරල ධාරාවක. මේ හේතු පරිපතේ දාන්නේ මේක සරල ධාරාවක් කරගන්න තමයි. ඒ වුණාට එන්නේ මෙහෙම. මෙහෙම එන්නේ නෑ. මෙහෙම එන්නේ බැටරි කරන්ට් එක. දැන් බලන්න හේතු පරිපතේ හැම තිස්සෙම අවුරුදු 10ක ප්‍රශ්න පත්‍ර ගන්න 10ම අහලා තියෙනවා. දැන් එතකොට අපි අඳිනවා සරල රේඛාව. මෙන්න මේක තමයි උත්තරේ. නම් කරන්න අක්ෂර නම් කරේ නැත්නම් ලකුණු නෑනේ. මේ පැත්තට විභවය, මේ පැත්තට කාලය. ප්‍රස්ථාරයකින් දක්වන්න. ඉවර නම් 4 වෙනි කොටසට යන්න. මොකක්ද 4න් කියන්නේ? ඍජුකාරක පරිපතේ. මේකට කියන නම් තමයි මේ අහගන්නකො. මේකට කියනවා ඍජුකාරක පරිපතේ කියනවා. ආයි මොකක්ද කිව්වේ? සේතු පරිපතේ කිව්වා. සේතු පරිපතේ කිව්වා. ඩයෝඩ 4 සැකැස්ම කිව්වා. මේ ඔක්කොම දෙවි මම අලුව ගැටේ කියනවා. එතකොට ඒ නම් කියන්නේ ඒකට තමයි. අලුව ගැටේ අර අනිත් ඔක්කොම කියන්නේ ඕකට. දැන් ඍජුකාරක පරිපතයෙන් ලැබෙන ප්‍රතිදාන විභවයේ විචලනය. ප්‍රතිදාන විභවය කියන්නේ මෙන්න මේක. විචලනය කියන්නේ මොකද්ද? මේ අඩු වෙනවා වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා නැත්තරම නැති වෙනවා. ආය අඩු වෙනවා වැඩි වෙනවා නැත්තරම නැති වෙනවා. ඕම වෙනවා. මේකට කියන්නේ විචලනය වෙනවා. විචලනය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙනවා. විචලනය වෙනවා. එතකොට මේක අවම කරගන්න. නැති කරගන්න නම් හම්බ වෙන්නේ නෑ. අවම කරගන්න. ඍජුකාරක පරිපතයෙන් ලැබෙන ප්‍රතිදාන විභවයේ විචලනය අවම කර ගැනීමට එම සැපයුම් පරිපතයට කුමන උපකරණයක් කෙසේ සවි කළ යුතුද? මොකක්ද දානවා මේකට දාන්නේ දැන් මේ විචලනය අඩු කරගන්න. මොකක්ද දාන්නේ? දාරිද්‍රක. දාරිද්‍රකයක් මොන ගතවද? සමාන්තර අන්තර්ගත. මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ මෙන්න මෙහෙම අර දැන් මේ ඉස්සෙල්ලා අපි කතා කරේ මෙන්න මේක දාන්න. එතන මොකද්ද මේ සංකේතය මොකද්ද? දාරිද්‍රකය. කන්ඩෙන්සර් යටින් ටින් දාරිද්‍රක වෙන්නෝනේ මම ඕන තරම්. ටින් එක වගේ එක. දාරිද්‍රකේ කියවල හොම්දී. හොම්දී කම්බිනි. ටින් වගේ. බද්ද. එතකොට එයින් එකක් දාන්න ඕනේ. මෙතෙන්ට දාන්න එතකොට මොකද්ද? ඒ හා B අග්‍රවලට සමාන්තරගත ධාරිත්‍රකයක් සම්බන්ධ කිරීම. ඒ හා B අග්‍රවලට ධාරිත්‍රකයක් සමාන්තරගතව සම්බන්ධ කිරීම.
රූපයක් ඕන නම් අඳගන්න එතන ගන්න ඉස්සර එක දාලා. දැන් ඊළඟ කොටස් අන්තිම කොටස තිබුණේ. ඔව් අන්තිම කෑලි. අන්තිම කොටස නිකන් උත්තරයක් හිතන්නකො බලන්න. උත්තරයක් හිතන්න බලන්න නිකන්. කොයි එකද පිච්චෙනවා කියන්නේ? ඩීඩ D. D කියන්නේ මෙන්න මේකනේ. මාරකේසල් මෙන්න මේක නැහැ. ඒක නැති වුණාම දැන් මොකද වෙන්නේ? අපි එක පැත්තකින් යන්කෝ. ඉස්සරහට වෙලා. හරියට ඊයන් තියන්නේ නැතුව ගැලවිලා වෙන්නේ නැහැ. දැන් කොහොමද තියෙන්නේ? මෙතන ඩයෝඩ් එක නැහැ, D එක නැහැ. මොන මන් D එක මැකුවා ඒ. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මේ පැත්තෙන් ආවොත් මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙතනින් ඔහොම ගියා. මෙතන මොකක් හරි දානවනේ උපකරණයක්. මෙතන මොකක් හරි තියනවනේ. මෙතනින් මෙහෙම ආවා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙතනින් ගියා. මෙහෙම ගියා. ඒ භාගෙට ප්‍රශ්නයක්ද? නෑ. නෑ ඒ භාගෙට කිසි ප්‍රශ්නයක් නෑ. ඔන්න ඒ භාගය. දැන් අනිත් භාගේ බලමු. අනිත් භාගෙන් අනිත් පැත්තෙන් එන්නේ. මෙතනින් මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙතනින් හැමතිස්සෙම යන එකම පැත්තට. මෙහෙම ආවා. මෙතනින් ගිහලා මෙතෙන්ට ඇවිල්ලා හරියන්නේ නැහැ. උඩ පැත්තට යන්න ඕන. මේ අනිත් පැත්තට නේ මෙතනින් ගියා. මෙතනින් යන්න පුළුවන්ද? බෑ. මෙතනින් බෑ. එහෙනම් ඒ භාගෙට මොකද වෙන්නේ? ඒ භාගෙ නැහැ. ඒ භාගෙට යන්න දිහාවක් නැහැ. ඒ භාගෙ නැහැ. එතන අනිත් පැත්තෙන් එනවා දැන් අනිත් කෑල්ල. මෙතනින් ආවා. මෙහෙම ආවා. මෙහෙම ගියා. මෙතනින් ඔහොම ගියා. මෙහෙම ගියා. මෙතනින් ඔහොම ගියා. මෙහෙම ගියා. මෙහෙම ගියා. මෙහෙම. මේ භාගෙට ප්‍රශ්නයක්ද? ඒ භාගෙට ප්‍රශ්නයක් නෑ. ඒක මෙහෙම. අනිත් භාගෙට යන්න පුළුවන්ද? දැන් ආයිස් මේක මොකට සමාන වෙනවා? එක පැත්තක් යන්නේ නැහැ. මෙතන ඩයෝඩ් එක පිච්චිලානේ. ඩයෝඩ් එක මෙතන පිච්චිලා. පිච්චිලා හෝ ගැලවිලා හෝ ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. අර්ධ තරංග ආර්ධ තරංග ඍජු කරගෙන අනිත් පැත්ත මේක යන්න විදියක් නැහැ. මේ ඩයෝඩ් එක පිච්චිලා. එතකොට මේක සමානයි. කොටින්ම කියනවා නම් මේක සමානයි. මේ බලන්න. මෙහෙම මේ යන ලයින් එක ඇන්දොත් මෙන්න මෙතන මේ x හරි. බලන්න අපෝ x වල ඉඳලා යනකොට මේ x හරි මෙතන. මෙහෙම ගියා මෙතන ඩයෝඩ් එකක් තියෙනවා. අන්න මම ඒක ඇන්දා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ගියා. මෙතනින් මෙහෙම ගිහින් ඉතින් මේ තව ඒ ඩයෝඩ් එකක් ඒ පැත්තටම තියෙනවා. හරි? ඒ කියන්නේ තව ඩයෝඩ් එකක් තියෙනවා. මෙතන එතකොට y තියෙනවා. සරල කරාම එහෙමනේ. එතකොට මේක සමානයි. එක ඩයෝඩ් එකක් හරහා ධාරාව ගලාන එක සමානයි. මේක මොකද්ද? අර්ධ තරංග ඍජුකරණය. අර්ධ තරංග ඍජුකරණයට සමානයි. අනිත් පැත්ත යන්නේ. ඒ නිසා ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. මේක සමානයි අර්ධ තරංග ඍජුකරණයට. අනිත් පැත්ත දෙක යන්නේ එකක් පිටුන වලින් යන්නේ නැහැ කොහොමද?
එතකොට දැන් අහන්න මොනවද බලන්න. සේතු පරිපතේ D ඩයෝඩේ විසන්ධි කෙරේ. එවිට AB අතර ඇති ප්‍රතිදාන විභවය වෙනස් වේ. කාලයට එදිරිව කියන්නේ කාලය එක්ස්ට්‍රා ගනිමින්. කාලයට එදිරිව ප්‍රතිදාන විභවය වෙනස් වන ආකාරය මෙන්න මේක වන් වේ වෙනවා. අපව මේ විදිහට වෙනවා. දැන් අදින්න ඕනේ මෙන්න මේක උත්තරේ. හරි? එක සයිඩ් එක කියන්නේ නෑ අපව. මේක සමානයි ආර්ධ තරංග ඍජුකරණයට භාජනය වෙනවා. දැන් අඳ ගන්න ඕනේ ඒවා ලියා ගන්න. සහේ ලද අයික්‍ය වෙන්නේ. උඩියා මේ සතියෙන් දෙක කපන්න. ඊළඟ ඉස්සරහට කපන්නේ නැද්ද? නෑ. එහෙමයි. මගේ වාස්තු මම විසඳගත්තා සහේල. මොකද ඉතින්? ලයිට් ඕන වෙලාවක කැපුවට කවන්නේ මට පන්තිය කරලා දෙන්නේ. මම දැන් ටයිම් ටේබල් එකේ හින්දා හෙව්වෙත් වැඩන්නේ. ලයිට් ගියත් මම කනෙක්ෂන් එකක් දාගත්තා මේ අර මේකක් පවර් බෑන්ක් එකක් ගෙනල්ලා. ඒකෙන් සහේල පැය 4ක් කරතේ. මගේ පන්ති දෙකක්ම කරතේ හැකියි. දැන් ඒ හින්දා අවුලන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හරිය. එතකොට අපේ අවධානය ඍජුකාරක හේතුව වෙත නැවත එළවෙල වහනවා. එතකොට 2012න් පස්සේ 13. 13 10 2013 10 A නම් ලොකු ප්‍රශ්නයක්. 2013 10 A. මොකෝ කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව කොට යනවද? බෑ මෙලෝඩියක් බැයිද? පුළුවන් දී. 10 A. 10 A කියව ගන්නකො 10 A 2013 10 A. හොඳට ප්‍රශ්නේ කියව ගන්නවා. අපෙන් 3 සැරයක් විතර කියව ගන්නවා. මේක කාලේ අපතේරීමක් නෙවෙයි. එදාස් 13 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටස. මේ සම් කියවනවනේ හොඳට කියව ගන්න. අච්චලි ප්‍රශ්න උත්තර පොතක් ගත්තද? ඔව් ටීචර්. මේ ටික තියෙනවනේ මේ කතා කරන ටිකනේ. ඔව් ටීචර්. හැම කෙනාම ප්‍රශ්න උත්තර පොතක් ගන්න. අවුරුදු 10ක ඒවා තියෙන පොතක් ගන්න අපි 10ක විතර කතා කරනවා. ටීචර් ඒකේ තියෙන්නේ 2010 ඉඳන් අනිත් ඒවත් හොඳ අර කලින් ඒවා ඊට කලින් කියන්නේ 2009ද 9ද ඕනේද කියලා අහන්න. ඔය ඒවා ඕනේ ඒච්චර ඕනේ 10ක් කතා කරමු. 2010 ඉඳලා තියෙනකට අවුරුදු 12ක තියෙනවනේ. නෑ 12ක නෑ 11යි. 11කුත් නෑ 10යි ඉන්නේ 20 තාම දැම්මේ නෑ. 21 දැම්මේ නෑ. කමන්න ඇති ඇයි ආයෙ පොතක් ගන්න ඕනේ. 10න් මෙහාට කතා කරන්නකො. එතකොට හැමෝටම ප්‍රශ්න විසඳෙනවනේ. එහෙනම් 2013 10 ඒ කොටස මහා මාර්ගවල රථ වාහන මාර්ග සංඥා එලි. මේ මොනවද දැන් තියෙන බෝල පේනව නේද? කලර් ලයිට් වල. ඔරි. ඔක බෝල පේන්නේ. LED. LED දාලා තියෙන LED දාලා. හමාරේ වදින් බලට පිච්චිලක් තියෙනව පේනව නේද? නැද්ද? මහා මාර්ගවල රථ වාහන මාර්ග සංඥා කහකොළ රතු සංඥා එලි සඳහා ආලෝක විමෝචක ඩයෝඩ් LED සුලභව යොදා ගැනීම.
ආලෝක විමෝචක ඩයෝඩයක සංකේතය ඇඳ මේක 10 පන්ති ළඟ ඉඳලා කියලා දීලා තියෙනවා. ආලෝක විමෝචක ඩයෝඩයක සංකේතය ඇඳ එහි ධන හා ඍණ අග්‍ර ලකුණු කර පෙන්නන ඔප්පච්චි හරි අමාරු ප්‍රශ්නයක්. මේ වහලත් ළමයි ෆේල්. අන්න ඒකයි ලස්සන වෙන්නේ. අඳින්න ඩයෝඩ් එකක් LED එකක් ඇඳලා ධන ඍණ ලකුණු කරන්න. සංකේතය ඇඳලා ධන ඍණ ලකුණු කරන්න. ලොකු පැත්ත ධන, ත්‍රිකෝණයේ විශාල පැත්ත ධන, අනිත් පැත්ත ඍණ. ඒ හින්දා මතක තියාගන්න ලේසිනේ ගොඩ වැඩි පැත්ත ධන. සංකේතය අඳින්න කොහොමද සංකේතය? අපි අඳිනවා ඩයෝඩ් එක ඉස්සෙල්ලාම. ඔන්න ඩයෝඩ්. මෙතන පොඩි ඉරි කැලක් තියෙනවා. ඊට පස්සේ මේක කන්දිය දිනවා. මේක රවුම් කරනවා. මේ ලොකු පැත්ත දාන්න. මේ පැත්තනේ ලොකු, ඒ පැත්ත දාන්න. මේ පැත්ත ලියන්න. එළිය යන්නේ මේ ඊතලේ පැත්තට අඳින්නේ. LED සංකේතය අඳින්න. දැන් අහන්නේ මොකද? ආලෝක විමෝචක ඩයෝඩයක ක්‍රියාව. ආලෝක විමෝචක ඩයෝඩයක ක්‍රියාව. මම එතන LED තියලා තියෙන නෝට් එක ලියන්න එහෙම. LED නෝට් එකක් දීලා තියෙන්නේ. නැද්ද දීලා නෝට් එක? තියෙනවා ටීචර්. මොනවද පිළියන්නේ? ගැලියම් ආසනයිඩ් අර්ධ සන්නායකයේ ලෙස භාවිතා කොට සාධන ලද PN සංඛ්‍යා මොන නඹුරු කරාමද? පෙර නැඹුරු කරා. පෙර නැඹුරු කළ විට PN සංඛ්‍යාවකදී ආලෝකය නිකුත් වේ. එහෙනම් ලියමු ඔක්කොම එක. ගැලියම් ආසනයිඩ් ගැලියම් ආසනයිඩ් අර්ධ සන්නායකයේ ලෙස ගැලියම් ආසනයිඩ් අර්ධ සන්නායකයේ ලෙස භාවිතා කොට සාධන ලද PN සංඛ්‍යා පෙර නැඹුරු කළ විට PN සංඛ්‍යා අසලදී
pn සංදිය අසලදී ආලෝකය නිකුත් වේ. ආලෝකය නිකුත් ඒක තමයි ක්‍රියාව. ඊළඟ C C කියවන්නකෝ මදු පේපර්ස් පොතක් ගත්තද පුතේ? ඔව් ටීචර්. එහෙනම් කියවන්න බලන්න C කොටස. ආලෝක විමෝචක ඩයෝඩයක PN සංදිය සෑදීමට යොදා ගනු ලබන සංයෝග අර්ධසන්නායක ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. ඔව් මම දැන් එකක් කිව්වනේ. එකක් කිව්වා ගැලියම් ආසනයිඩ් කියලා. අපි ගැලියම් වලම තව එකක් ලියාගමු ගැලියම් ආසනයිඩ්. අනිත් එක ගැලියම් ෆොස්ෆයිඩ් දාන්නත් පුළුවන්. LED හදන්න ඒවා මේ කිව්වේ. ගැලියම් ආසනයිඩ් දැම්මම ආලෝකය එනවා. ගැලියම් ෆොස්ෆයිඩ් දැම්මම එළිය. ඊළඟ රෝම ඉලක්කම් 2. සමහරවිට කියවනවද? මාර්ග සංඥා එලි සඳහා විශේෂයෙන් ආලෝක විමෝචක ඩයෝඩ භාවිත කිරීමට හේතු වන කරුණු දෙකක් ලියන්න. කරුණු දෙකක් ලියන්න. මේ ඕගොල්ලෝ බලන්නේ පාරේ තියෙන මේ මාර්ග සංඥාවල හොඳට පේනවා මේ LED ටික. කොහොමද පේන්නේ මේකේ මේ ඔන්න වගේ ලයිට් එකක් නෙදී. මේකේ පේනවා මේ ඔන්න පේනවා ලයිට් එක පේන්නේ. ඔන්න බෝලයි කළා මේ LED තියෙන ඔක්කොම. ඔන්න පේනවා මොස්තර LED මෙහෙම නේ පිළිවෙලකට අයි කරලා දෙන්න. කොහොම පේනවා මේ LED සෙට් එක පේන්නේ. එතන අයියාලා LED දාන්නේ. LED දාන්නේ. LED දාන්නේ. අඩු ධාරාවක් වැය වෙන්නේ. ඔව් චූටි කරන්ට් එකයි. චූටි කරන්ට් එක ඕන ලොකු කරන්ට් එකක් ඕන අනිත් එක. ආයු කාලය වැඩි. ඔව් ගොඩාක් කල් තියෙනවා LED හරි LED බල්බුත් එහෙමනේ. LED බල්බ් කියන්නේ මේ දාන්නේ අපි උඩට දාන්නේ LED බල්බ්. මම පෙන්වන LED බල්බ් එකක් නැද්ද? කලවල පෙන්වුවද? නෑ ටීචර්. LED බල්බ් එකක් ගල්ලා පෙන්වුවේ නැද්ද? හරි එහෙනම් උත්තරේ බලන්න පොඩ්ඩක්.
පස්සේ වෙනන්නකො මම ඇතුලේ LED ගොඩාක් තියෙනවා. මේ LED බල්බ් වල. එතකොට ලියමු අපි මොකද්ද ලියන්නේ? ආයු කාලය ඉතා වැඩි වීම. ආයු කාලය ඉතා වැඩි. ඊළඟට අඩු ධාරාවකින් දල්වා ගත හැකි වීම. ඊළඟට කීයද අවුරුද්ද? 2014 2014 10මයි නේ. 10 2014 10 දී. පෙරලා ගන්න. 2014 10 දී. LDR එකදී. 2014 10 දී. අපි ඒක ඔක්කොම කතා කරමු DE දෙකම. කියව ගන්න. යට කොටස් ටිකක් කියව ගන්න. E කොටසක් කියව ගන්න. ඊත් මම එවලා තියෙන්නේ එවනේදී. ඔව් ටීචර්. ඊත් එව්වා පොතක් තියෙනවනේ. දැන් සර්කිට් එක අපි මේ කතා කරලා තියෙන පොතේ ඇඳලා ඇති LDR එක දාපු සර්කිට් එක. විදුලිය එන හිටි වහාම මේ කාට ෂෝක් එකනේ. කරන්ට් එක නැති වුනහම මේකපත් වෙනවා. විදුලිය එන හිටි වහාම B බල්බේ දැල්වෙන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. විදුලිය එන හිටනවා කියන්නේ කරවලද එළියද? කළුවර. කරවල. කරවල තියෙනකොට LDR එකේ ප්‍රතිරෝධය මොකෝ වෙන්නේ? එතනින් බලන්න LDR එක උගන්නපු තැනින් බලන්න. LDR එක උගන්නපු තැනින් බලන්න. දැන් බැලුවාම තමයි ඒක හොඳට මතකෙ ඉන්නේ. කරවල වුණාම LDR එකේ ප්‍රතිරෝධය මොකද? අපි පැත්තේ රූපයකුත් ඇඳලා ඔකට. මතක් වෙනවද? කරවල වුණාම LDR එකේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? වැඩි. කරවලට මෙන්න මෙහෙම කියලා අපි ඇඳ පැත්තේ. ප්‍රතිරෝධය ඉතා වැඩි. ආලෝකයේ තියෙනකොට මෙයා හරහා ෂෝක් එක කරන්ට් එක යනවා. මෙතකොට විදුලිය යන්නේ නැහැ. ප්‍රතිරෝධය වැඩි. එතකොට දැන් මොකද ලියන්නේ? ඔන්න ඔක තමයි ලියන්න තියෙන්නේ. LDR එක තියෙන තැන බලන්න. LDR එකේ සංකේතය ඊළඟට අහයි ඈ. LDR එකේ සංකේතය. LDR එකේ සංකේතය මතකද? එතන සංකේතය දාලා නැහැ. LDR එක ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකය නම් කොහොම වෙන්න ඕනේ? එළියට සංවේදී නම් මෙහෙම වෙන්න ඕනේ. ඔය එළිය ඕනේ. එළිය ඕනේ කියලා මේ කියන්නේ. හරි. LDR එකේ සංකේතය කොහෙන්ද යඳගන්න කොහොමද? ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ සංකේතය. අnder ඇත්ත හැදෙනවා. සර්කිට් එක බලමු ආපහු. මේ ට්‍රාන්සිස්ටරේ මොන જાති එකක්ද? ට්‍රාන්සිස්ටරේ මොන જાති එකක්ද? NPN. NPN එකක්. එහෙම තියෙනවා ට්‍රාන්සිස්ටර්.
අතන ඉතින් මොන කාර්යද මේ පැත්තට මොනවද දාලා දෙන්නේ මේ පැත්තට බැටරි දාන්න එපා බැටරි දානකොට මේ ඉර මේ පැත්ත දාන්න ඇයි දාන්න කරන්ට් එක එන්නේ මෙහෙමනේ ධාරාව නම් ඉරත මේ ඊතලේ සරකිල්ලට අරගෙන මේ කෝෂි දැන් හරි වෙන මොකද නැහැ ඊතලේ සරකිල්ලට ගන්න කරන්ට් එක එන්නේ මේ පැත්තෙන් මේ ඇවිල්ලා සර්කිට් එක ඇඳලා ඉතින් තියෙන්නේ ආයෙ ඇඳලා ඉතින් ඔයගොල්ලෝ ඇඳලා තියෙන පොතේ මෙතන බල්බ් මෙතන LDR මේක තමයි පැත්තන්නේ ඊට පස්සේ එතන තියෙන විචාරපත්‍රය ටිකක් හරි. දැන් එතකොට මොකද වෙන්නේ? දැන් මේ සර්කිට් එක මේක මේන් කරන්ට් එකට සම්බන්ධයක් නැහැ. මේ වෙන බැටරි කැවිලි එකක් දාලා හදපු සර්කිට් එකක්. මේ තියෙන බැටරි කැවිලි එක ඒක මේන් කරන්ට් එකත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. දැන් ලයිට් ගියාම සිත කරවල මේ දවස්වල අතර අද්දකින් තියෙනවනේ. ලයිට් ගියාම මුළු ගේම කරවලයි. දැන් ඉතින් හැමදාම යන උළුවසෙත් හැප්පෙනවනේ ගිහිල්ලා. ඊත් හැප්පුණා නේද එහෙම? එතකොට දැන් ලයිට් ගියාම පරිසරය කරවලයි. කරවල වුණාම මෙයාගේ ප්‍රතිරෝධය වැඩි. වැඩි කියන්නේ මේ ලයින් එකෙන් කීයටවත් කරන්ට් එක යන්නේ. ප්‍රතිරෝධය වැඩි වුණාම කරන්ට් එක යන්නේ. එහෙනම් කරන්ට් එක කොහෙන්ද යන්නේ? මෙතනින් ආවා. මෙතනින් ආවා. මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියා. මෙතනින් ආපු එක මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙතනින් යනවද? නෑ. ආවොත් මෙතනින් ගිහිල්ලා මෙහෙම ගියා. එතකොට මොකද වෙන්නේ? බී බල්බේ මේක දැල්වෙන්නේ. දැන් අහන්න මොනවද? ඕක නෙවෙයි නේද අහන්නේ. විදුලිය ඇනෙහිටි වහාම බී බල්බේ දැල්වෙන්නේ එකසේ දෙය පැහැදිලි කරා. දැන් සර්කිට් එක ඇඳලා ප්‍රශ්නේ එහෙම ලියාගන්නකො. ආයෙ මේවා කතා කරන්නේ. සර්කිට් එක ඇඳ ගන්න කම්මැලි වෙන්න එපා. ට්‍රාන්සිස්ටරේ PNP ද NPN ද? NPN. මේක NPN දී තලේ. මේ පැත්ත. එතකොට NPN. හැබැයි එකක් තියෙනවා. අපි කතා කරමු සියලුම ප්‍රශ්න පත්‍ර වල අහලා තිබ්බේ NPN ට්‍රාන්සිස්ටර් එකේ. PNP එකක්වත් දීලා තිබුණේ නැහැ නේද? නෑ. අන්න NPN තමයි ඔක්කොම තිබුණේ. කවුද? ඔව් ඒක තමයි. දැන් මේක ඇඳා. දැන් අපි ලියන උත්තරේ පළවෙනි කොටස. විදුලිය යන හිටිනවා මේ තිත්ත කරවලයි. 4 විතර ලයිට් ගැහුවාම නේද නියමයි. තිත්ත කරවලයි. ඔන්න එතකොට මෙයාපත් වෙනවා පැත්තක ඉඳලා. හොඳයිනේ ඉතින් ලයිට් එක තියෙන තැනවත් ගෝන් එක තියෙන තැනවත් හොයාගන්න. යන්තම් එළියක් වැටෙන එක කොච්චර ලොකුද යන්නේ. නැත්තම් මේ බැටරි කෑලි දෙකේ ඔතන ලොකු එළියක් වැටෙන්නේ නැහැ නේ බැටරි කෑලි දෙකයි කියන්නේ මොනවද? වෝල්ට් 3යිනේ අම්බලා තියෙන්නේ. මේක වෙනම අටවලා තියෙන්නේ. ඒක සාලේ මැද නිකන් සාලේ මේසෙ උඩ තියලා තියෙනවා. දැන් තිත්ත කරවල වුණාම මෙයාපත් වෙනවා. අන්න ඒකයි සර්කිට් එක. දැන් කරවල වුණාම පත් වෙන්නේ කොහොමද කියලා යහන්. දැන් ලියන්න ඕන. මොකද්ද ලියන්නේ? අඳුර වැටුණු විට දැන් ලියමු උත්තරේ අඳුර වැටුණු විට මේකට අපි මොකද්ද කියන්නේ? LDR එක. LDR එක කියන්නේ
ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධය වැඩි. පරිමාගයට පත්තේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. එවිට LDR එක හරහා එහෙම ලියන්න කවන්නේ. එවිට LDR එක හරහා විදුලිය ගමන් නොකොට බල්බය හරහා විදුලිය ගමන් කරනවා. එවිට බල්බය දැල්වේ. දැන් ඒකත් හොඳයි කියමු. දැන් ලයිට් එක පත් වුණා. දැන් මේක සාලේ මේසෙ උඩ තියෙන මේ සර්කිට් එක. මේක මේන් කරන්ට් එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ බැටරි කයිල් දෙකක් දාලා නිකන් අටවගත්ත එකක්. හරි? දැන් ඔන්න ලයිට් එනවා. අයි පැය ගානක් අපනවනේ. කැපුවට පස්සේ ඔන්න ලයිට් එනවා. අපි කියමු අටාමාට ලයිට් එනවා. ලයිට් ආපුවම මෙයා මොකද වෙන්නේ? ලයිට් ආපුවම LDR එක තඹ කම්බියක් වගේ. තඹ කම්බියක් වගේ LDR එක. ප්‍රතිරෝධය ඇත්තෙම නැහැ. ප්‍රතිරෝධය අවම අගයකටපත් වෙනවා LDR එක. දැන් මොකද වෙන්නේ? කරන්ට් එක දැන් කරන්ට් එක යනපා දැන් බල්බ් එකේ ප්‍රතිරෝධය වැඩි. මේ වෙලාවේ වැඩි වුණා. නෙවෙයි ආ කොහොමද බල්බ් එකේ ප්‍රතිරෝධයක් තියනවානේ. දැන් කරන්ට් එක කොහොමද එන්නේ? මෙතනින් ආවා. මෙහෙම ආවා. මෙතන යන්නේ මේ රෙසිස්ටර් එක තියෙනවා. ප්‍රතිරෝධයක් තියෙනවා. මෙතනින් ගියා. මෙතනින් ගියා. අම්මෝ මෙතන නිකන් හයිවේ එක වගේ දැන්. මෙතනින් ගියා. මෙහෙම ගියා. මෙහෙම ගිහින් මෙතනින් ආවා. මෙහෙම ගියා. මේ ලයින් එකේ යනවද? මේ ලයින් එකේ යන්නේ නැහැ. ප්‍රතිරෝධය වැඩිනේ. ප්‍රතිරෝධය වැඩි ඒවා යන්නේ. කරන්ට් එක යන්නේ අපි කියන්නේ ෂෝට් වෙනවා. ෂෝට් වෙනවා කියන්නේ ලේසිම පාරෙන් යනවා. එතන මෙතනින් තමයි යන්නේ දැන් LDR එක හරහා යනවා. දැන් බල්බ් එක මොකද වෙන්නේ? ලයිට් ආපුවම බල්බ් එක ඕෆ් වෙනවා. බල්බ් එක ඕෆ් වෙනවා. බල්බ් එක නිවෙනවා. ඒතර ස්විච් එකක් තියනවද නැහැ? ස්විච් එකක් නැහැ. නිකම්මයි. ඔටෝ ඕෆ් වෙනවා. LDR එක තමයි ඉතින් ස්විච් එක වගේ ක්‍රියා කරන්නේ. එතකොට දෙවණියට අහනවා නැවත විදුලිය ලැබුණු විගසම. දී බල්බේ නිවි යන්නේ කෙසේදයි පැහැදිලි කරා. ලයිට් එනකොට මේ සාලේ මේ සුළු තිබ්බ බල්බ් එක නිවෙනවනේ පුදුම වැඩේ කියන්නේ. කොහමද දානවා නිවෙන්නේ? දැන් එතකොට මේ සර්කිට් එක ඇඳලා ලියා ලකුණු කරන්න ඕන. මෙතන රෙසිස්ටර් එක නෑ වගේ දැන්. මෙතන හොඳ දම කම්බියක් වගේ ඊතර ටික දාගන්න ඉතින් කම්මැලි වෙන්නේ නැතුව. ආයෙ කතා කරන්නේ නැහැ. ලබන සතියේ විද්‍යුත් රසායනය පටන් ගන්න. අන්න එතකොට අලන් තෝමස් යාට ෂෝක් එතකොට එතන ඉඳලා අල්ලගත්තා. දැන් මේවා සමහරට තේරෙන්නේ නැති ඉතින් මොකද මේවා අපි හුඟක් කාල කතා කරපුව පාඩම්. දැන් ඔයා ඒකේ අන්තිමනේ ඉන්නේ. අන්න ලබන සතියේ ඉඳලා අලුතෙන් ආපු අයට අල්ල ගන්න පුළුවන් අලුතෙන්ම පාඩම යනවා විද්‍යුත් රසායනයේ. හැබැයි මග අරගන්න එපා. මග අරගත්තොත් තේරෙන්නේ නැහැ. මොකද මම පැය දෙකට පීරියඩ් 5ක විතර ඒවා උගන්වනවා. නැත්නම් ඉතින් මට සිලබස් කවර් කරන්නත් බෑනේ. ඒ නිසා මේ කොහොමත් පැය දෙකට පීරියඩ් 3ක්නේ කොහොමද 40 ඒවා 3ක්නේ පැය දෙකක් කියන්නේ. එතකොට පීරියඩ් 3යි. පීරියඩ් 3යි කියන්නේ මේ මගේ සාරාංශ කෙලිලත් එක්ක පීරියඩ් 4ක් විතර වැඩ කරනවා. ඒ කියන්නේ සතියක් ඉස්කෝලේ ගියා හා නැතුව හා සමානයි. එක දවසක් පන්තියට අපරතුනා.
තේරෙන්නේ නැහැ මේ සබ්ජෙක්ට් එකේ හැටි. විද්‍යාව ගණන් දන්නවනේ ඉතින් කියන්න දෙයක් නැහැ. මග අර බෑ. එනවා නම් හැමදාම එනවා. නඩේ එකක්ම බඩේ එකක්ම සිග්නල් නැහැ. තව හොඳ උත්තර කියනවා ඩේටා නැහැ. ඕ උත්තර නෙවෙයි යන්නේ. මං කිව්වේ ඒක ලයිට් පැය 24ම කරපුවත් මම පන්ති කරනවා කියලා ගානට 6 ඉඳලා වෙනකම් විසඳ ගන්න ඕනේ. තමන්ගේ ප්‍රශ්නේ පටස් තියෙන දෙයක් විසඳ ගන්න ඕනේ. අපි කවුරුව මත යැපෙන්න ඕනේ නැහැ. දිලවල මණ්ඩලයේ මතවත් යැපෙන්න ඕනේ නැහැ. දැන් කරන්නේ එහෙම යැපෙනකොට අපි කොහොමද අපේ වැඩ කරන්නේ? ඒ නිසා පුළුවන් තරම් ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීන ස්වායත්ත වෙන්න ඕනේ. එතකොට තමයි යන්න පුළුවන් පාරක. එතකොට අපි දැන් මොනවද කතා කරන්නේ මේ බල්බ් එක පත්තු වෙන එක. දැන් අදින සර්කිට් එක දැන් මෙතන තඹ කම්බියක් වගේ. දැන් රින් ගාලා මෙතන යන කරන්ට් එක. දැන් ප්‍රතිරෝධය නැහැ. එළිය වැඩනකොට මෙයාගේ ප්‍රතිරෝධය ශූන්‍ය වෙනවා. ශූන්‍ය නම් වෙන්නේ නැහැ. දැන් ප්‍රමාණයකට අඩු වෙනවා. බල්බ් එකට වඩා කොහොම හරි අඩුයි. එතකොට මේකේ මේ අසරින් ගන්න මොකටද මෙච්චර ප්‍රතිරෝධයක් ගන්නේ? මේ නිකන් හොඳ පාරක් තියෙන හයිවේ එක තියෙදි මේ වලේ වැටෙන්න ඕනේ. දැන් හයිවේ එක යනවා කො මෙතනින් අන්දට යනවා ගලාගෙන. දැන් බල්බ් එක එළිය වැටෙනකොටම නිකන්. දැන් කොහොමද අපි ලියන්නේ? ඉස්සෙල්ලා වාක්‍යම අපිට ගහලා ලියන්න. ආලෝකය වැටෙන විට නාලියම ඉතින්. ආලෝකය වැටෙන විට LDR එකේ ප්‍රතිරෝධය කවිද ඔහම එකක් ගෙදර හදලා තියෙන්නේ. කවිදට පුළුවන් ඕක හදන්න. කවිද ඩිවිෂන්ගෙන් ඇහුවේ. කවිද ආලෝකය වැටෙන විට LDR එකේ ප්‍රතිරෝධය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය අඩුයි. ඉතාම අඩුවේ. එවිට විදුලි ධාරාව බල්බය හරහා ගමන් නොකොට LDR හරහා ගමන් කරනවා. LDR හරහා ගමන් කරනවා. එතකොට මොකද ලියන්නේ? මොන නිසා බල්බය නොදැල්වෙන්නේ? බල්බය නොදැල්ලෙන් බල්බය නිවිලා යනවා නොදැල්වෙන්නේ. නිවි යන්නේ කියලා තියෙනවා. ඒකට බල්බය නිවි යයි. හරි ඒගොල්ලන්ගේ වචනේම දුන්නා හොඳයි. දැන් වගුව 2014 ජූනි 26 ලයිට් බිල 25786යි. මේක කොහෙද තියෙන්නේ?
25786 සඳහන් වන්නේ කුමන උපකරණයේද? විදුලි මීටර. විදුලි මීටරේ තියෙන විදුලි මීටරේ හැමෝගෙම ගෙවල් වල තියෙනවා. විදුලි මීටරේ පොඩ්ඩක් බලන්න. විදුලි මීටරේ තියෙනවා. 25786 කියලා තියෙනවා. ඊට පස්සේ අගෝස්තු 26 25872යි. සැප්තැම්බර් 26 25940යි. KWH කියන්නේ මොනවද? KWH මොනවද KWH කියන්නේ? කිලෝවොට් පැය. විදුලි මීටරේ කියවීම. පළවෙනි ප්‍රශ්න. පළමු මාසය හා සැසඳීමේදී 2014යි 8යි 26 දින සිට 2014යි 9යි 26 දින දක්වා ඔවුන්ට ඉතිරි කරගත යුතු විද්‍යුත් ශක්තිය ගණනය කරන්න. පළමු මාසය හා සැසඳීමේදී අඩු කරලා බලන්න කීයද කියලා. කොහොමද හදන්නේ? 25872න් 25786 අඩු කරන්නකො. පළවෙනි කොටස දාලා අඩු කරලා බලන්නකො. ඉතින් පළමු මාසේ කීයද? 872න් 886ක් අඩු කරන්න. කීයද? ගණන් බෑ. කීයද අඩු කරාම? අඩු කරා නම් අත උස්සන්න. කීයද චමෝදි? උත්තරේ චමෝදි? 86යි. අසුහයක් කොහෙද? 25786න් 25872යි. කීයද සහයලා? ඒක 86 තමයි. 86 80 ගණන් කරනවද? ඔව්නේ. අඩු කරලා බලන්න. ඒතර 25000 පළමු මාසය හා සැසඳීමේදී 8යි 26 දින සිට 8යි 26 දින සිට 9යි 26 දක්වා. කීයද වෙනස? 86ක් තියෙනවා. ඔව්නේ. 86ක් තියෙනවා. එතකොට පළමු මාසය හා සැසඳීමේදී 2014 8යි 26 ඉඳලා 9යි 26 9යි 26 25900ක් දෙයක් තියෙනවානේ. 25යි 940යි. නේද? හරිද? ඒකෙන් අඩු කරේ. 870 අඩු කරා. 872න් 886ක්ද? ඔව්. ඒක අඩු වෙලා නැත්තේ කියන්නේ. අඩු වෙලා නැත්තේ කියන්නේ. අඩු වෙලා නැද්ද පොඩ්ඩක්වත්? අඩු වෙලා තියෙනවනේ.
872. ඒකෙන් අඩු කරේ. ඔව්. 700 ගිය 86යි. 886. අඩු කරන්න බලන්න. බලන්න 6යි. ඔව්. එතකොට මෙතන 8යි. 7යි. 17න් 8ක් 8යි. නැරි 16යිනේ. 8න් 8ක්. එතනට එකක් ගියුනේ 16න් 8ක්. 8ක් නම් 8යි. 8ක්. එච්චරයි නේද? ඔව්. එතකොට ඒකකේ K WH 86ක් වෙනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? එතන 86යි. දෙවන මාසයේ අඩුවීමත් හදන්නකො. 25යි 940යි. දැන් මෙතන අඩු කරමු. ඊළඟ මාසේ අටටයි නේද? පෞඩි 68යි. KWH. පළවෙනි මාසේ 86ක වෙනසක් තියෙනවා. ඊළඟ මාසේ 68යි. ඒ කියන්නේ ඊළඟ මාසේ මොකෝ වෙලා තියෙන්නේ? අඩු වෙන්නේ පාවිච්චි කරලා තියෙන්නේ. නැද්ද? තේරුම් නැද්ද? තේරුණානේ. පළවෙනි මාසේ 86ක වෙනසක් තියෙනවා. යුනිට් 86ක් පාවිච්චි කරලා තියෙනවා. 86ක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟ මාසේ පාවිච්චි කරලා තියෙන්නේ 68යි. දියුණු වෙලා නේද? ඔව්. හොඳයිනේ. හොඳයිනේ. බලන්නකො 86 68 බස ගත්ත කියන්නේ කොච්චර වෙනසක් තියෙනවද? 18ක. 18ක. 18ක් අඩු වෙලා. ලේසි නෑ. KWH 18ක් අඩු වෙනවා. දැන් මොනවද අහන්නේ බලන්න. ප්‍රශ්නේ බලන්න මොනවද අහන්නේ කියලා. පළමු මාසය හා සැසඳීමේදී 8.26 දින සිට පළමු මාසය හා කියන්නේ 8.780යි. ඔවුන්ට ඉතිරි කරගත හැකි විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. කොච්චර ඉතුරු කරගෙන තියෙනවද? 18ක් ඉතුරු කරගෙන තියෙනවා. 18යි. එතකොට පළවෙනි කොටසේ උත්තරේ 18යි. හරිද? හරි ටීචර්. හරි. ඊළඟට මොකක්ද අහන්නේ? සකී අවශ්‍යතාව ඉටු කර ගැනීමෙන් විදුලි පිරිවේ අඩු කර ගැනීමට ඔවුන් අනුගමනය කර ඇතැයි ඔබ සිතන උපාය මාර්ග දෙකක් ලියන්න. ලයිට් බිල මේගොල්ලෝ අඩු කරගත්තේ කොහොමද කියලා අහන්න. ලයිට් බිල කොහොමද මේගොල්ලෝ මේ ගානට අඩු කරගන්නේ නැත්තේ? මේ 18ක්ම ඉතුරු කරගෙන ඇත්තම කියලා. 18ක් ඉතුරු කරගන්න මොනවද කරපු වැඩ කියලා අහන්න. දැන් කියන්නේ මේ කරේ ලයිට් කපපු හින්දා ඕ ලෙවල් වලට ඔය විදිහේ ප්‍රශ්නයක් අහනවාමයි ඈ. අයි ලයිට් කැපුවනේ දිගටම. ලයිට් කපපු හින්දා ඔය විදුලි බලය හා සම්බන්ධ ඒවා අහනවාමයි මේ සැරේ. හරි? දැන් මොනවද කියන්න තියෙන්නේ? කොහොමද මේ අඩු කරගත්තේ 18 අඩු කරගත්ත විදිය අහන්නේ. 18 අඩු කරගත්ත විදිය. අනවශ්‍ය විදුලි බල්බ නිවා දැමීම. තව එච්චරයි. අනවශ්‍ය විදුලි බල්බ නිවා දැමීම. තව කියන්නේ. අර හැමදාම කියන ලිස්ට් එක කිය රෙදි එකවර මැදීම. තව මේ තාපදීප්ත වහන් වෙනුවට
මොනවද? LED භාවිත LED බල්බ භාවිතා කිරීම. ඒ කියන්නේ ශක්තිය අපත යාම අවම කරන උපාංග භාවිතා කිරීම. හරියා ගන්න 4ක් 5ක්. අනිත් එක ගෙදරක වැඩියෙන්ම විදුලිය හානි වෙන්නේ 7 වෙන උපාංග වලට. 7 කරන ඒවරේදී මදින ඒවට වතුර නටවන ඒවට හීටරේට හොට් ප්ලේට් එකට ඒවට තමයි යන්නේ. රස්නට තමයි වැඩියෙන්ම විදුලිය වැය වෙන්නේ. අන්න ඒව ටික අඩු කළා නම් හරි. දැන් ශක්තිය අපත යාම අවම කරන උපාංග භාවිතා කිරීම තමයි හේතුව. මොනවද උපාංග? තාප දීප පහන් වෙනුවට CF විදුලි බල්බ භාවිතා කිරීම ප්‍රධානම එක. රොඩිය කාර මැදීම. ජලය අවශ්‍ය ප්‍රමාණයට පමණක් රටවා ගැනීම. මෙන්න මේ ටික උතන පහට ලියාගෙන සංකේත ටික අදින්නක බලන්න. රූලක් පහට ලියාගෙන සම්මත සංකේත අඳින්න. සම්මත සංකේත සම්මත සංකේත අඳින්න කියලා කියන්නේ. ලියාගන්න මේ උපකරණ ඔක්කොම පහලට ලියාගෙන ඔක්කොම අඳින්න. එක NPN transistor. රූලක් කරලා පහලට PNP transistor. ඊළඟට සංධි ඩයෝඩය. ඊළඟ ආලෝක විමෝචක ඩයෝඩය. විචල්‍ය ප්‍රතිරෝධකය. විචල්‍ය ප්‍රතිරෝධක. ස්ථිර ප්‍රතිරෝධක. ටීචර් හතරවෙනි එක මොකද්ද? හතරවෙනි එක මොකක්ද? ආලෝක විමෝචක ඩයෝඩය. ආලෝක විමෝචක ඩයෝඩය. LDR ආලෝක සංවේදී ප්‍රතිරෝධය. සූර්ය කෝෂය.
ධාරිත්‍රකය. විලායකය. විලායක කියන්නේ fuse. සිටය. සිටය on, සිටය off. සිටය on කියන්නේ සංවෘත සිටය. සංවෘත. සංවෘත සිටය. විවෘත සිටය. විලායකය දුන්නද විලායක නෑනේ. විලායක fuse. गैल्वेनोमीटर. मोटर. एमीटर. वोल्ट मीटर. माइक्रोफोन. स्पीकर. ट्रांसफॉर्मर. कोच बल्ब දුන්නේ ඇතින් පුළුවන් නේ. ඔය ටිකේ ඔක්කොගේම සංකේත අඳින්න කියලා කිව්වා. එතකොට තව ඉදිගහන ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. 2015-26. 2015-26. දෙදාස් 15-26. කවුද කියවන්නේ ප්‍රශ්නේ කියවන්නකෝ. කවුද? මනුක කියවන්න. මනුකවද? අහුනේ නෑ. 2015-26 ඉරි ගහන. ශිෂ්‍යයෙකු විසින් කර ඇති පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. ඒ හරිදා. 2015-26. පොඩ්ඩක් ටීචර්. සංශුද්ධ සිලිකන් කැබැල්ලක් N වර්ගයේ අර්ධ සන්නායකයක් බවට පත් කිරීම සඳහා සිලිකන් සමග පහත සඳහන් කුමන මූලද්‍රව්‍ය මාත්‍රණය කළ හැකිද? බෝරෝන්, ඇලුමිනියම්, ෆොස්ෆරස්, ජර්මේනියම්. කියන්න උත්තරේ. සටහන් වලින් බලලා කියන්න. උන්ට IC ගියා දෙන්න නෑ. ඔයගොල්ලන්ට IC ගියා දෙන්න නෑ. මෙතන හැබැයි IC එකක් දාලා තියෙනවා. ඒ සිලබස් පරණ එකනේ. මේ සංසුද්ධ සිලිකන් කැබැල්ලක් N වර්ගයේ අර්ධ සන්නායකයක් බවට පත් කිරීම සඳහා සිලිකන් සමග පහත සඳහන් කුමන මූලද්‍රව්‍ය මාත්‍රණය කළ හැකිද? තනිකර තියරිය සටහන් පොතේ බලලා උත්තරේ හොයන්න.
සටහන් පොතෙන් බලලා උත්තරේ හොයන්න. phosphorus 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 26ට 3 phosphorus 26ට 3 phosphorus. අර යට තියෙන්නේ ඉලෙක්ට්‍රොනික එකක් අර 50 වගේ තියෙන. ඒක ඔයගොල්ලන්ට උගන්වන්න නේ. මේ 15 එකක් නෙනේ. 15 එතකොට එනම් 16 ඉඳලා තමයි අවිභාග වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ මේ 50 වගේ තියෙන්නේ IC එකක්. මම ඔයගොල්ලන්ට ඒක ඕන නිකන් කියලා දෙන්නම් තියෙන හින්දා මේ IC එකක් තියෙනවා දැන්. IC එකක්. අනිත් තියෙන IC එක. එතන යට තියෙන IC එක මම නිකන් කියලා දෙන්න තේ ලෙවල් කරනවානේ දැන් කොහොමද මේ මෙතන මෙන්න මේ තියෙන එක IC මේ හඳුනනවාද IC අපේ කවිඳු දන්නවා IC එක. ඔය කවිඳු IC එක පෙන්නන්න මේකේ. IC එක. IC එක පෙන්නන්න මම මේ IC එක ඔය පොඩි කොටු කැල්ලක් වගේ තියෙන්නේ. මේ තියෙන 50 වගේ එක මෙන්න මේක. මෙන්න මේක IC එක. හරි? මේවා ඉලෙක්ට්‍රොනික පරිපථවල දාලා තියෙන ඕගොල්ලන්ගේ පොතේ IC එකක් කොහෙවත් නැහැ. ඒ නිසා මම ඒක කියලා දුන්නෙත් නැහැ. නෑ ඒක දාලා. නමුත් ඉතින් මම දැන් මේ ට්‍රාන්සිස්ටර් කියලා දුන්නා, ඩයෝඩ් කියලා දුන්නා, කන්ඩෙන්සර් කියලා දුන්නා. මේ චූටි IC එක. මේක විචාල ප්‍රතිරෝධය. ඒතර මම මේ සෙට් එකෙන් කියා දෙලා තියෙන්නේ IC එක විතරයි. IC එක. මේකට කියන්නේ IC එක එහෙම නැත්නම් සංග්‍රහිත පරිපථ. එතන 26 වෙනි ප්‍රශ්නේ කියව ගන්න. නිකන් කියවන්න. සිලබස් එකේ නෑ. සිලබස් එකේ තිබ්බනම් කියවෙනවා. ඕන නැති එකක්. අංකනේ අහන්නේ නේ. ඉතින් අංකනේ ගන්න හැටි අහන්නේ. මෙහෙම නිකන් කකුල් වගේ තියෙන ඔය ගානවල නෙවෙයි මේක කීයක් තියෙන්නේ? 4ක්. 4ක් තියෙන කියලා හිතියක් නැහැ. මේ මම දැන් ඕගොල්ලන්ට පෙන්නපු එකේ තියෙනවා කීයද මේකේ තියෙනවා 4 8යි 10ක් තියෙන. දිගව ඒවා තියෙනවා. මේ 50 වගේ ඒවා තියෙනවා. මම දැකලා තියෙනවා මෙන්න මෙච්ච විතර දිගයිසි. මෙන්න මෙච්ච විතර දිගයිසි තියෙනවා. මෙච්චර විතර. ඒක තවත් ඉතින් ලොකු වෙද්දි මම උඩරිම එක දැක්කා නෙවෙයි. එතකොට මේක අංකණය කරන්නේ මෙන්න මෙහෙම තියනවා මේ වගේ මේ එක තැනක ඩොට් එකක් තියෙනවා කළු පාට. හරි. මේ කළු පාට තියෙන තැන 1 2 3 ඔකේ 4යි තියෙන්නේ. 4. ඊට පස්සේ මෙතනින් තමයි 5 ගන්න. 5 6 7 8. IC එකට සිංහලෙන් කියන්නේ සංග්‍රහිත පරිපථය. එහෙනම් IC ඉන්ටිග්‍රේටඩ් සර්කිට් කියන්නේ. IC මේ විදිහට තමයි ඒක අංකණය කරන්නේ. මේ ප්‍රශ්නේ එතන අහන්නේ. මේක නිකන් අඳගෙන නිකන් A level කරනවානේ සයන්ස්. ඒකට ඕන වෙන්නේ. චුට්ටක් කියලා දුන්නා හොඳයි. එතකොට IC එහෙම නැත්නම් සංග්‍රහිත පරිපථය 50 වගේ. ඒක අංකණය කරන්න හැටි මේ තියෙන්නේ. මේ තිතක් තියෙනවා. IC එක හම්බුන බාර අබෑටයක් විතර තිතක් තියෙනවා. එතන තමයි 1. කවිද ෆියුෂන් මොකෝ කියන්නේ? මන්දන તો ඉන්න ඉතර ඉලෙක්ට්‍රොනික කාර්යය නේ. ටීචර් ඒක තමයි මේක අංකණය කරන්නට මට කියා දෙන්න. කොහොම පුළුවන් නේ? පුලන්ඩි ඒකනේ. මන්දන්න. එතන මෙතන ඉඳලා එතන 1 3 4 5 6 මේ විදිහට තමයි අංකණය කරන්නේ. IC එක සංග්‍රහිත පරිපථය. මේවා ඉස්සර සිලබස් වල අපි ඉගෙනනවා දැන් ඒ ඔයගොල්ලෝ පොතේ කොහොමවත් IC එකක් දාලා නැහැ. ඉලෙක්ට්‍රොනික විද්‍යාවට ඒ නිසා මම කියා දුන්නේ මම මෙතන මේ අර යට ප්‍රශ්න දැකපු නිසා මේ චුට්ටක් කියා දුන්නා. එතකොට අපි හරි එහෙනම් ලබන සතිය අපි පටන් ගන්න මොකද්ද විද්‍යුත් රසායනය නේද? ඔන්න දැන් ප්‍රමාද වෙලා ආපු අයට
මේ හොඳටම හොඳයි. ප්‍රමාදයෙන් ආපු අයට මේ පාඩම අලුතෙන් අල්ලගත හැකි. අපි කරන්නේ විද්‍යුත් රසායන. කෝෂ විද්‍යුත් විච්ඡේදනය, ලෝහ විකාදනය, ඒ ටික තමයි කතා කරන්නේ. ඒතර එහෙනම් ලබන සතියේ ඉඳලා අපි ලබන සතිය කියන්නේ ලබන සතිය නෙවෙයි නේද? ලබන සතිය කියන්නේ අඟහරුවාදටනේ. අඟහරුවාදට. හරි. එහෙනම් ඉතින් 8යි වෙලාව එහෙනම් ලබන සතිය අලුත් පාඩමෙන්ම හම්බ වෙමු. නවත්තන්නයි හදන්නේ. අද මෙහෙට නම් ලයිට් කැපුවේ නැහැ. අද මේ වෙනකම් විනාඩියක්වත් ලයිට් කැපුවේ නැහැ. තෙල් ගෙනල්ලා නේ ටීචර් ගෙනාවා කිව්වේ. එහෙමද? ඔව් ටීචර් ගෙනල්ලා කිව්වා දැන් කපන්නත් ආ ලයිට්. මේ පොඩ සංශෝධනය මොකද්ද කරනවා කිව්වා මේ වෙනස් කරනවා කපනවා කිව්වා අඩුයි කිව්වා කපනවා. හරියට හරියට කපයිනේ අපේ පන්ති තියෙන හින්දා. ඔව්. හරි බයි ඉතින් අපිට කැපුවට කමක් නැහැ. මම 6ට පන්ති පටන් ගන්න ඔක්කොම කැපුවොත් හොඳේ. හරි එහෙනම් නවත්තන්න ආයිබෝන්. අයිබෝන් ටීචර්. අල්බවන් ටීචර්. good night teacher. good night.